හරි අයිබෝන් දෙපුතේ මම ඇහෙනව නේද හැමෝටම ආයිබෝන් සර් හරි ඇහෙනවා රයිට් අයිබෝන් පුතේ මේ අද දවසේ මම ටිකක් වීඩියෝ ඔෆ් කරලා ඊළඟ චුට්ටක් ඉඳගෙන තමයි අද දවසේ උගන්වන්නේ හරි පහුගිය දවස් 3-4ක් මට පාසලට සම්බන්ධ වෙන්නත් බැරි වුණා කකුලේ ඇති වුණ පොඩි ආබාධිත තත්වයක් හින්දා. හරි. දැන් ඒක සුව වෙමින් තියෙනවා. ඒකට අද දවසේ ගොඩාක් වෙලාවට මම ඔයාලට සටහන දෙනකොට වීඩියෝ ඔෆ් කරලා මම සටහන දෙන්නේ. බෝඩ් එකේ ලියන ප්‍රමාණය අද අඩුයි. ඇත්තටම අපිට තියෙන ප්‍රමාණය අඩුයි. හරි. දැන් පුතේ මේ ගිය සතියේ හරි ගිය සතියේ අපි කතා කරා කාබෝහයිඩ්‍රේට් යටතේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් ගැන. ඊට ඉස්සර සතියේ අපි ප්‍රෝටීන් කියන කොටස අවසන් කරා. හරි. අද අපිට තියෙනවා කාබෝහයිඩ්‍රේට් පිළිබඳ පරීක්ෂණ. ඊට පස්සේ අපි කතා කරනවා ලිපිඩ සම්බන්ධ. හරි. ලිපිඩ සම්බන්ධයි. මම හිතනවා දැනට සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනාටම ටියුට් එක තියෙනවා කියලා. හරි. නිබන්ධනය ඇති කියලා හිතනවා. දැන් අංක නැති කීප දෙනෙක් ඉන්නවා. සමහරට අද අලුතින් සම්බන්ධ වුණ දුර පුතාලා වෙන්න පුළුවන්. පහුගිය දවස් ටිකේ සම්බන්ධ වෙන්න බැරි වුණ අය වෙන්න පුළුවන්. එයායි පුතේ අංකයක් ගන්න මට මැසේජ් එකක් දාලා ඊළඟ ටියුට් එක නැති අය මැසේජ් එකක් දාලා ටියුට් එක ගන්න. වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? වෙන මොනවා හරි ගැටලු තියෙනවද? මට අංක ඇතුළත් ගන්න බෑනේ. නිවාෂා කාරින්දිද? ඔව් සර්. රයිට්. පුතේ බලන්න. ඔයාලට මෙහෙමයි ලින්ක් එකෙන් අංකය ඇතුළත් කරන්න බෑ. දැන් ඒ කියන්නේ සමහර අයට ලින්ක් එක ක්ලික් කරලා ක්ලාස් එකට ජොයින් වෙනකොට අංකය ඇතුළත් කරන්න බැරි වෙනවා. එතකොට ඔයා ID එක ගහලා පාස්වර්ඩ් එක ගහලා ඇතුල් වෙන්න බලන්න. එතකොට සමහරට පුළුවන්. හරි? එහෙම try කරන්න බලන්න. හරි. දැන් අපිට තියෙනවා මේ පිෂ්ඨය සඳහා පරීක්ෂාව ආහාර පිෂ්ඨය සඳහා පරීක්ෂාව. ඔයාලට මේ පරීක්ෂණය අපිට දීලා තියෙනවා. මොකද? අපි ගන්නවා ආහාර ස්වල්පයක් ගන්නවා. හරි? ආහාර ස්වල්පයක් අරන් පරීක්ෂණ නලයකට දාලා මේක ජලය සමග හොඳින් මිශ්‍ර කරලා පොඩි කරගන්නවා. ඕක මෙහෙම කරනවා නම් වඩාත් හොඳයි. මොකද්ද? ආහාර ස්වල්පය අපිට පුතේ ඉස්සරවම පොඩි කරගන්න පුළුවන් නම් හොඳයි. පරීක්ෂණ නලයකට දාලා. එතකොට මේ සාමාන්‍ය ගොඩක් රළු නැති ආහාරයක් වෙන්නේ. නැත්තම් මේක අපි පිටින් හොඳට පොඩි කරගන්න. හරි? පිටින් හොඳට පොඩි කරගන්න. පොඩි කරගෙන අපි පුතේ රෙදි කෑල්ලක් අරන් අර මේ පෙරහන් කඩදාසියකින් මේක පෙරෙන ආකාරයට අපි රෙදි කෑල්ලක් ගන්නවා නම් හොඳයි. අර ආහාර ටික මේකට දාලා මේක මිරිකලා යුෂේ ගන්න ඕනේ. ඒත් අපි ගන්නේ ආහාරයේ අඩංගු යුෂේ. ඊට පස්සේ පිෂ්ඨය අඳුන ගන්න අපේ විද්‍යාගාරයේ තියෙන ද්‍රාවණය හොඳට මතක තියාගන්න. අයඩීන් ද්‍රාවණය. හරි? පිෂ්ඨය අඳුන ගන්න විද්‍යාගාරයේ තියෙන ළමයි අයඩීන් ද්‍රාවණය. අයඩීන් ද්‍රාවණය. මෙන්න මේ අයඩීන් ද්‍රාවණය මොන පාටද? කාටද කියන්න පුළුවන්? අයඩීන් ද්‍රාවණය මොන පාටද? අයඩීන් ද්‍රාවණය දුඹුරු පාටයි. අයඩීන් ද්‍රාවණය දුඹුරු පාටයි. හරි? දුඹුරු පාටයි. පිෂ්ඨය තියෙනවා නම් ඒ කියන්නේ පිෂ්ඨයත් එක්ක අයඩීන් අපිට මොන පාටද දෙන්නේ ළමයි? දම් පාටක් දෙන්න. පිෂ්ඨය ටිකක් වැඩි නම් මේ දම් පාට තද දම් පාට. ඒ කියන්නේ පුතේ කළු පැහැයට හුරුයි. පිෂ්ඨය වැඩි නම් අපිට දෙනවා තද දම් පාට. එහෙම නැත්නම් පිෂ්ඨය අඩුයි නම් මේක නිල් පාටක් වගේ වෙන්න පුළුවන්. එතකොට අපි සම්මත වර්ණයේ හැටියට ගන්නෙ දම් පැහැය. හරි? එතකොට අයඩීන් ද්‍රාවණය පිෂ්ඨය තියනවා නම් අපිට දෙනවා මොන පාටද? දම් පාට. එතකොට වාට විභාගෙදී අහනවා කාරණා දෙකක්.
පිෂ්ඨය ඇති විට වර්ණය සඳහන් කරන්න කියනවා. එතකොට වර්ණ විපර්යාසය සඳහන් කරන්න කියනවා. උදේ වර්ණ විපර්යාසය කියන්නේ වර්ණ වෙනස. උතර අපි කියන්න ඕනේ අයඩින් හි දුඹුරු පැහැය තමයි දම් පැහැයටපත් වෙන්නේ කියන්නේ. හරි. එතකොට පිෂ්ඨය තියනවා නම් විතරයි ඔහොම වෙන්නේ. පිෂ්ඨය නැත්නම් අපිට දම් පැහැයක් ලබා දෙන්නේ නැහැ. අපි බලමු පරීක්ෂණය. which is yellow brown in color. පුතේ බලන්න. ඔන්න අයඩින් වල පැහැයනේ දුඹුරු පැහැයක් Color තියෙනවා. of iodine as it is put on the right. ඊටසේ අපි අල අරන් තියනවා, බත් ටිකක් අරන් තියනවා. ඊළඟට ලුණු තියනවා, සීනි කැට තියනවා. මෙන්න පුතේ බත් වලට දාපුවාම බලන්න වර්ණය. Both turn the iodine. ඒතර මේකත් එක්ක සාපේක්ෂව Put බලන්න. some iodine on the sugar cubes. ඊළඟට මේ අල, මේ සීනි. The color does not change. The color does not change. මේ ලුණු. Salt too does not change its color. This proves that sugar and salt do not contain starch. මේ සීනි ඊළඟට මේ බත් සහ අල. Iodine to form a blue-black compound. හරි. මේක චුට්ටක් ගන්න. මෙන්න මේ තැනට. හරි. පුතේ දැන් බලන්න බත් වලට දාපුවාම අයඩින් ද්‍රාවණය මොකද වෙලා තියෙන්නේ? දම් පාට වෙන දම් පාටක් අපිට ලබා දීලා තියෙනවා. අලවලදී දම් පාට දම් පැහැ සීනි සහ ඊළඟට මේ salt ලුණු වලදී සීනි සහ ලුණු වලදී අපිට වර්ණ විපර්යාසයක් දීලා නැහැ. දුඹුරු පාටමයි. එහෙනම් මේ නිරීක්ෂණ වලින් අපිට ගන්න පුළුවන් නිගමනය මොකක්ද ළමයි? පිටේ යමුවේදී අයඩින් දම් පාට වෙනවා. තව චුට්ටක් වෙනස් උත්තරයක් තියෙනවද? ඔව්. දැන් අපි දන්නේ මේ පිෂ්ඨය තියනවද නැද්ද කියලානේ. ඉස්සරහ බත් වලට අයඩින් දාපුවාම දම් පාටක් දුන්න එකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් බත් වල අඩංගු වෙනවා මොනවද? පිෂ්ඨය. පිෂ්ඨය අඩංගු වෙනවා. බත් වල පිෂ්ඨය අඩංගු වෙනවා. ඒ වගේම අපිට නිගමනයකට එන්න පුළුවන් අල ගෙඩිය තුල පිෂ්ඨය අඩංගු වෙනවා කියන කාරණා. හැබැයි සීනි සහ ලුණු වල පිෂ්ඨය නැහැ කියලා නිගමනයකට එන්න පුළුවන්. අපි ඉස්සරවම ඔක මේ පිෂ්ඨ ද්‍රාවණයකට අයඩින් ඒ කියන්නේ ඇත්තටම පිටි ටිකක් කරන් දිය කරලා අයඩින් දාලා බලනවා පුතේ දම් පාට ඇත්තටම දෙනවද කියලා. ඉතින් මේවා දැන් බත්තරේ මේ කියලා අඳුන ගන්න පුළුවන් නේ. අපි හිතමු මොකක් හරි ආහාරයක යුෂය අපිට දීලා තියෙනවා කියලා. ඒතකොට ආහාරයේ හැඩයක් ඝනකමක් අරේ මේ මොකවත් අපි දන්නේ නැහැ. යුෂයක් තියෙනවා. එතකොට අපිට නිගමනයකට එන්න පුළුවන් මේ දම් පාට ලබා දීම හා ලබා නොදීම මත මේ ආහාරවල පිෂ්ඨය අඩංගු වෙනවද නැද්ද කියලා. හරි. රයිට්. පුතේ අපි ලියා ගමු. මේ පරීක්ෂණයක් චුට්ටක් බලන්න. A test for the presence of starch. When adding a few drops of iodine to a මෙන්න තමයි test sample, පිෂ්ඨයට අයඩින් දාපුවාම දෙලින්ම දෙන it කාරණා. indicates the presence of starch in the solution. Our aim here is to Correct. test the presence of starch in a given food sample. Materials required. Iodine එහෙනම් අපි solution. කතා කරමු පරීක්ෂණය කරන ආකාරය බලන්න චුට්ටක් එක. Knife, test tubes and test tube rack, spatula, muslin cloth, dropper, glass rod, and a tile. Procedure. Place a potato on a tile. Chop the potato into small හරි. pieces using a කොට අපි knife. අලගැටියක් කරන් Use කුඩා the කැටලි spatula. වෙනට Put කපලා these pieces of test මෙතනදි පුතේ මේක රත් කරගන්නවා. into a beaker. මොනවා යුෂය හදා ගන්න පුළුවන් තව ක්‍රමයක් ඈ. ඔය ක්‍රම හැම එකක්ම ඔයා දැනුවත් කරලා ඉන්න එක හොඳයි. The mixture over a hot plate. Heat the mixture for 5 minutes while ඒක හොඳට stirring රත් in the කරගන්න. glass rod. Now, take a beaker, add a muslin cloth.
cover the mouth of the beaker with the muslin cloth. එන රත් කරගෙන ඊට පස්සේ මේක රෙදි කෑල්ල පිරිසිදු රෙදි කෑල්ලක් කරන් Now, filter the solution පෙරලා වෙන් into the කරගන්න. beaker. Take a clean test tube. Pour some of the test solution into the test tube. Take iodine solution using a dropper. Add a couple of drops of iodine reagent to the test solution. දැන් ඔන්න අපි Indication of blue-black color shows the ඔන්න ඔය වර්ණයක් දෙනවා අපිට තද දම්පහයක් දෙන්න පුතේ එතනින් ඒකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් අලගෙඩියේ පිෂ්ඨය ඊටාම හොඳින් අන්තර්ගත වෙනවා කියලා. test for the හරි. අපි නම් නිරීක්ෂණය නම් අයඩින් ද්‍රාවණය දුඹුරු පැහැති වේ. ඔන්න අපි දැක්ක ඉස්සරම අයඩින් දුඹුරු පාට. ලියන්න. නිරීක්ෂණයට තේ අංක 1. අයඩින් ද්‍රාවණය දුඹුරු පැහැති වේ. අංක 2. ආහාර ද්‍රාවණය නිල් දම් පැහැති වෙනවා. අපි ආහාර ද්‍රාවණයට දාපුවාම නිල් දම් පැහැති වෙනවා. right ලියපතේ නිගමනය ආහාරයේ පිෂ්ඨය අඩංගු වන බව ආහාරයේ පිෂ්ඨය අඩංගු වන බව නිගමනය කළ හැකියි. හරි. අපිට අපිට ඊළඟට කතා කරන්න තියෙනවා මොනොසැකරයිඩ් සඳහා පරීක්ෂා. මොනොසැකරයිඩ් සඳහා පරීක්ෂාව. දැන් බලන්න උතෙන්ද ගන්නේ මොනවද? උතේ අපි කතා කරා මොනොසැකරයිඩ් වලට අයිති වෙන සංඝටක ආකාර තුනක් මොනවද? ඔව්. මොනොසැකරයිඩ් වලට අයිති වෙන සංඝටක ආකාර තුනක් කතා කරා මොනවද? මතක කරගන්න. glucose ඔව්. හරි එකක් ග්ලූකෝස් තව ගැලැක්ටෝස් තියෙනවා. අය ෆ්‍රක්ටෝස්. උදේ මතක තියෙනවනේ මම කියවා පහුගිය සතිවල ඉගෙන ගත්ත දේවල් විෂය කරුණු අනිවාර්යෙන් පාඩම් කරලා පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ. නැත්තම් දැන් 10 11 ශ්‍රේණිය දැන් 9 ශ්‍රේණිය දක්වා අපි ආවා. අපිට 8 ශ්‍රේණියේ පුතේ විභාග තිබ්බේ නැහනේ. 9 ශ්‍රේණියේ විභාග තිබ්බේ නැහැ. ඒක නිසා අපිට එච්චර බරක් නැහැ. හරි සැහැල්ලුවෙන් අපිට ආවා. දැන් අපි යන්නේ ජාතික විභාගයකට. වාර පරීක්ෂණ වලට නෙවෙයි. හරි ජාතික විභාගයකට යනවා. එතකොට හරියට අපි සැලසුම් කරලා තියෙන විදිහට ඔයා වැඩ ටික ඉවර කරගත්තොත් මේකෙන් ගොඩ යන එක ලේසි. පැහැදිලි? ඒක නිසා ඉගෙන ගත්ත දේවල් පාඩම් කරලා මතක තියාගන්න ඒ ඇති. හරිද? ඒක අනිවාර්යෙන් එන්න ඕනේ. පුතේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියලා මොනොසැකරයිඩ් ආකාර තුනක් තියෙනවා. ඔන්න ඔය මොනොසැකරයිඩ් ආකාර තුනම අඳුනගන්න තියෙන පරීක්ෂණ. මේ පරීක්ෂණයේ ඉස්සරවම අපි අඳුනගන්නේ දැන් ග්ලූකෝස් එක තමයි අඳුනගන්නේ. එතකොට ඊට පස්සේ දැන් අපි දන්නවා ග්ලූකෝස් කියන්නේ අනිවාර්යයෙන්ම මොනොසැකරයිඩ්. හරි? ග්ලූකෝස් කියන්නේ අනිවාර්යයෙන්ම මොනොසැකරයිඩ්. එතන මේක පරීක්ෂා කරන්න දෙයක්වත් නැහැ.
හැබැයි අපි මෙතනදී තහවුරු කරගන්නවා මොනොසැකරයිඩ් කොයි වගේ නිරීක්ෂණද දෙන්නේ කියලා. ඊට පස්සේ අපි ගන්නවා ආහාර වර්ග කීපයක්. අරන් ඒවෙන් එක එක ද්‍රාවණ හදාගෙන මේවා පොඩි කරලා එක එක ද්‍රාවණ හදාගෙන ඒ ද්‍රාවණ වලට මේ පරීක්ෂාව කරලා බලනවා. එතකොට අර ග්ලූකෝස් එක්ක කරනකොට ලබා දුන්න නිරීක්ෂණව ලබා දුන්නොත් අපිට නිගමනය කරන්න පුළුවන් ඒ ආහාර වල මොනොසැකරයිඩ් අඩංගුයි. එක්ක ග්ලූකෝස් එහෙම නැත්නම් ෆ්‍රක්ටෝස් එහෙම නැත්නම් ගැලැක්ටෝස්. ඔවෙන් එකක් අඩංගුයි කියලා. හරි? හා. දැන් අපි මෙතනදී පරීක්ෂණ නලයකට ග්ලූකෝස් ද්‍රාවණයක් කරා. මෙන්න මේක මතක තියාගන්න ඕනේ. ඔන්න දාන ද්‍රාවණය මොකද? බෙනඩික් ද්‍රාවණය. බෙනඩික් ද්‍රාවණය. පුතේ බෙනඩික් ද්‍රාවණය මොන පාටද? බෙනඩික් ද්‍රාවණය මොන පාටද? හැබැයි නිල් පාටයි. බෙනඩික් ද්‍රාවණය නිල් පාටයි. හරි? අපි දානවා බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක්. දාලා මේක ඔය රූප සටහනේ පේනවා වගේ රත් වෙන ජලය සහිත අපි කියනවා ජල තාපකයක් කියලා. ජල තාපකයක තියලා රත් කරනවා. අපි බලමු මොනවද දෙන වර්ණ විපර්යාස කියලා. බලන්න. Add a small අපේ බෙනඩික් ද්‍රාවණය නිල් පාටයි. අපි ග්ලූකෝස් ඊළඟට ලැක්ටෝස් සුක්‍රෝස් පිෂ්ඨය අරන් තියෙනවා. Sometimes the reducing sugars, glucose and lactose reduce the copper 2 ions in the test reagent to form red precipitate of cuprous oxide, whereas no such precipitate is formed from the ඔන්න අපිට දෙන නිරීක්ෂණ. බලන්න ග්ලූකෝස් වලදී අපිට දීලා තියෙනවා මොකද? ගඩොල් රතු පැහැයක් නේ. රතු පාටක් දීලා තියෙනවා. ලැක්ටෝස් වලදී තේ වර්ණයම දීලා තියෙනවා. හැබැයි ලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. ඔන්න ඕක අපි පොඩ්ඩක් මතක තියාගන්න. ඩයිසැකරයිඩයක් වුණාට ලැක්ටෝසුත් ඔය වර්ණයම දෙනවා. හැබැයි සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. අර වර්ණ විපර්යාසය දීලා නැහැ. නිල් පාටම තියෙනවා. පිෂ්ඨයත් වර්ණ විපර්යාසය ලබා දීලා නැහැ. එහෙනම් අපිට මොනොසැකරයිඩ් ලැක්ටෝස් සහ අනිකුත් මොනොසැකරයිඩ් ආකාර 3 මේ පරීක්ෂණයෙන් අඳුන ගන්න පුළුවන්. මෙතනදී පුතේ ඔයාලා දැක්කනම් මෙන්න මෙතන බලන්න ආරම්භයේදී මම මේක පෙන්නන්නම්. ඔන්න ආරම්භයේදී ද්‍රාවණය. අර නිල් පාට වගේ තියෙනවා. ඊළඟට මේක මොන පාටද දෙන්නේ? ආසන්න වශයෙන් මොන පාටද පුතේ? ඔව්. කොළ පාටන්නේ. ඊළඟට මේ නිකන් කහ පාටට වගේ හැරෙනවා. තව ටික වෙලාවක් රත් කරනකොට. ඊළඟට ඔක ටික ටික බලන්න තැඹිලි පැහැයට වගේ එනවා. හරි? නිල් පාට තිබ්බා, කොළ පාට උනා, කහ පාට ඊළඟට තැඹිලි පාටට වගේ එනවා. තවදුරටත් රත් කරනකොට තමයි මේක රතු පාටටපත් වෙන්නේ. එහෙනම් මෙතනදී කෙලින්ම රතු පැහැය දෙනව නෙවෙයි. අපිට දෙනවා පුතේ මොකද්ද? වර්ණ ශ්‍රේණියක්. ඒ වර්ණ ශ්‍රේණියක අන්තිමට උතන තිබ්බේ ද්‍රාවණයක් නේ. මේ පරීක්ෂණ නලයේ පතුල අපි පරීක්ෂා කරලා බැලුවොත් පොඩි කුඩු වගේ ද්‍රව්‍යයක් ඉතුරු වෙනවා. දැන් අපි ওই ද්‍රාවණ මිශ්‍ර කරනකොට අපිට ඝන ද්‍රව්‍යයක් ලැබෙනවා නම් අපි ඒවට කියනවා මොකක් කියලාද? අවක්ෂේපය. අවක්ෂේපයක් කියලා. අවක්ෂේපය. අවක්ෂේපය. මේ පරීක්ෂණ වලට ඉස්සරහට එනවා. දැන් ද්‍රාවණ දෙකක් එකට දාන්න. උදාහරණයක් ජලයයි අපි හිතමු මේ පෙට්‍රලුයි ඩීසලුයි කලවම් කරා කියලා හිතන්න. ඒතකොට දෙන්නේ ද්‍රාවණයක් නේ. ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරේ. හැබැයි මේ අවක්ෂේපයක් කියන්නේ ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරනකොට අපට දෙනවා නම් ඝනයක්. අපි කියන ඒකට අවක්ෂේපයක් ලැබෙනවා කියලා. හරි? අවක්ෂේපයක් ලැබෙනවා කියලා කියනවා.
හරි. මම කෙටියෙන් ආපහු පරීක්ෂණය පෙන්නන්න. බලන්න. Add a small quantity of Benedict's reagent into the test tubes A, B, C, and D. Heat the test tubes in a boiling water bath for some time. The reducing sugars, glucose and lactose reduce the copper 2 ions in the test reagent to form red precipitate of cuprous oxide, whereas no such precipitate is formed from the non-reducing sugars, sucrose and starch. හරි. අපි ලියාගමු ළමයි නිරීක්ෂණ. ලියන්න නිරීක්ෂණ. බෙනඩික් ද්‍රාවණය නිල් පැහැති වේ. ඔන්න අපි දැක්කා බෙනඩික් ද්‍රාවණය නිල් පාටයි. බෙනඩික් ද්‍රාවණය නිල් පැහැති වේ. ඔන්න අපිට දෙනවා වර්ණ විපර්යාසය. මේක රත් කරනකොට නිල් කොළ කහ තැඹිලි ලෙස වර්ණය වෙනස් වෙලා ගඩොල් රතු අවක්ෂේපයක් දෙනවා. ලියගන්න. නිල් කොළ කහ තැඹිලි ලෙස වර්ණය වෙනස් වී ගඩොල් රතු අවක්ෂේපයක් ලැබේ. ගඩොල් රතු අවක්ෂේපයක් ලැබේ. අපිට එහෙම අවක්ෂේපයක් දෙනවා නම් ඔන්න නිගමනය කරන්න පුළුවන් මොනොසැකරයිඩ් අඩංගුයි කියලා. ලියමු. ආහාර ද්‍රාවණයක් නිගමනයට දෙනවා. ආහාර ද්‍රාවණයක් බෙනඩික් ද්‍රාවණය සමග රත් කළ විට ඉහත වර්ණ විපර්යාසය ලබා දෙයි නම් එහි මොනොසැකරයිඩ් අඩංගු බව තහවුරු වේ. දැන් පුතේ ඩයිසැකරයිඩ් වලට අපි පරීක්ෂා කරනකොට මොකද වෙන්නේ? අපිට අර බෙනඩික් ද්‍රාවණය දැම්මට ඍජුවම වර්ණ විපර්යාසය දෙන්නේ නැහැ. හැබැයි ලැක්ටෝස් හැර මේ මොල්ටෝස් සහ සුක්‍රෝස් වලට ඩයිසැකරයිඩ් මේකට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් දාලා බලන්න පුතේ අංක 2 ඉන්පසු පරීක්ෂා නලය ජලතාපකයක බහ ක්‍රමයෙන් ලක් කරනවා. ලක් කරාට වර්ණ විපර්යාසයක් දෙන්නේ නැහැ. ඔන්න පසුව තමුක සල්ෆියුරික් අම්ලයෙන් බිංදු කීපයක් දානවා. ඇයි වර්ණ විපර්යාසය මුලින් දුන්නේ නැනේ? අන්න අර සල්ෆියුරික් අම්ලයෙන් බිංදු කීපයක් දැම්මට පස්සේ අපිට වර්ණ විපර්යාසය දෙනවා. පැහැදිලි? අපි ඉස්සලා සල්ෆියුරික් දාන්නේ නැහැ. එහෙම වර්ණ විපර්යාසය දෙනවා නම් අපි නිගමනය කරනවා ඩයිසැකරයිඩ් තියෙනවා කියලා. තේරුණා නේද? හොඳට තේරුම් ගන්න.
අපි පරීක්ෂණ නලයක් කරා මේකට ගන්නවා පුතේ ආහාර ද්‍රාවණයක් ගන්නවා ඒකට දානවා බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් බෙනඩික් ද්‍රාවණයෙන් දානවා දැන් අපි රත් කරනවා රත් කරපුවාම වර්ණ විපර්යාසයක් දෙනවා නම් අපි මොකක්ද නිගමනය කරන්නේ මොනොසැකරයිඩ් තියෙනවා වර්ණ විපර්යාසයක් දුන්නා නම් මේ ආහාරවල මොනොසැකරයිඩ් තියෙනවා ඒ කියන්නේ ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් හෝ ගැලැක්ටෝස් දැන් වර්ණ විපර්යාසයක් දුන්නේ නැහැ වර්ණයේ වෙනසක් නැහැ අපි මේකට දානවා වර්ණ වෙනසක් දුන්නේ නැහැනේ සල්ෆියුරික් ආම්ලයෙන් බිංදු කීපයක් දානවා දැන් වර්ණ විපර්යාසයක් දුන්නොත් මොකද්ද නිගමනය කරන්නේ ඩයිසැකරයිඩ් තියෙනවා ආම්ලය දැම්මට පස්සේ නම් වර්ණ වෙනස දුන්නේ මේකෙන් අදහස් වෙන්නේ ඩයිසැකරයිඩ් තියෙනවා ආම්ලය දැම්මට පස්සේ වර්ණ වෙනසක් දුන්නේ නැහැ. දැන් මොකද්ද නිගමනය කරන්නේ? පොලිසැකරයිඩ් අපිට එහෙම නිගමනයකට එන්න බෑ. ආම්ල දැම්මට පස්සේ පුතේ වර්ණ විපර්යාසයක් දුන්නේ නැත්නම් මොනොසැකරයිඩ් නැහැ. අපිට ඊළඟ නිගමනය කරන්න පුළුවන් මේකේ ඩයිසැකරයිඩ් නැහැ කියලා. අපි තියෙන දෙයට වෙනම පරීක්ෂණ කරන්න ඕනේ. ආම්ලය දාලා වර්ණ විපර්යාසයක් දුන්නේ නැත්නම්. හරි. දැන් පුතේ ඔයාලට තේරෙන්න ඕනේ මෙහෙම දෙයක්. මොකද්ද? සාමාන්‍ය පෙළ විභාගයේදී මේ දේවල් ආශ්‍රිතව ප්‍රශ්න අහන්න පුළුවන් ක්‍රම 10ක් 15ක් තියෙනවා. අර ඉගෙනගත්ත දේවල් එහෙම් පිටින් අපි කියන්නේ ගෙඩි පිටින් කියලා. ගෙඩි පිටින් අහනවා බලාපොරොත්තු වෙන්න බෑ. මම මේ පාඩම ඉවර වෙලා ඔයාලට මේ දක්වා 2016 17 18 19 20 ඔය අවුරුදු පහේ මේ පාඩමෙන් සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්න ටික කරනවා. ඒ වගේ හැම පාඩම් 20ම ඉවර වෙලා ඒ පාඩමට අදාළව ආපු විභාග ප්‍රශ්න ටික මම කරනවා. ඒතර ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඔයා මොන මට්ටමෙන්ද පාඩම් කරන්න ඕනේ කියලා. හරි? මේ දේවල් හොඳට මතක තියාගන්න ඕනේ. හරි. right. එයාපතේ නිරීක්ෂණ පළමු අවස්ථාවේදී කිසිදු විපර්යාසයක් ලබා නොදෙන බවත් පළමු අවස්ථාවේදී කිසිදු විපර්යාසයක් ලබා නොදෙන බවත් अंक 2 सल्फ्यूरिक आम्लය තමා රත් කළ විට सल्फ्यूरिक आम्लය තමා රත් කළ විට නිල් කොළ කහ තැඹිලි ලෙස නිල් කොළ කහ තැඹිලි ලෙස වර්ණ වෙනස් වී ගඩොල් රතු අවක්ෂේපයක් ලබා දෙන බවත් ගඩොල් රතු අවක්ෂේපයක් ලබා දෙන බවත් නිරීක්ෂණය වේ.
නිරීක්ෂණය වේ. හරි. පුතේ යන්න නිගමනය යටතේ නිගමනය. අපි ගත්තේ උතර සීනි ද්‍රාවණයක්. අංක 1 බලන්නකො පරීක්ෂා නලයකට සීනි ද්‍රාවණයක් ගත්තා. يعني සීනි ද්‍රාවණේ උන ඩයිසැකරයිඩ් එකක්. ඒ කියන්නේ සුක්‍රෝස් හරි මොන්ටෝස් හරි. يعني සීනි ද්‍රාවණේ සුක්‍රෝස් අඩංගු වන බව සුක්‍රෝස් අඩංගු වන බව සුක්‍රෝස් අඩංගු වන බව මෙයින් නිගමනය කළ හැකිය. මෙයින් නිගමනය කළ හැකිය. හරි. උතනින් අපි කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරලා ඉවරයි. හරි කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරලා ඉවරයි. කාබෝහයිඩ්‍රේට් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ප්‍රශ්න තියෙනවා නම් ඉගෙන ගන්න දේවල් වල. නැද්ද? නැහැ. ඊට පස්සේ අපි ප්‍රෝටීන් ගැන කතා කරා නේද ළමයි? ඔව් සර්. ඔව් ප්‍රෝටීන් ගැන කතා කරලා ඉවරයි. ඒතර මේ කොටසට සම්බන්ධ වුණේ නැති අය ප්‍රෝටීන් වලට අදාළ කොටසට ඉන්න බැරි වුණා කියලා මට මැසේජ් එකක් දාන්න. හරි? ඒතර මට මේ කොටස ඔයාලට දෙන්න පුළුවන් පුතේ වීඩියෝ එකක් හැටියට. මට කවුද ගිය සතියේ මේ සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා දාලා තිබ්බේ පුතේ? කවුරු හරි මගේ නෝට් එක ඉල්ලලා තිබ්බ නේද? ඔව් සර්. පුතේ මට කවුද කියලා කියන්නේ ස්නේහා. රයිට්. ස්නේහා හරි. ආයෙ කවුරු හරි දාලා තිබ්බා. ආයෙ කවුරු හරි දාලා තිබ්බා පුතේ. නෝට් එක ඉල්ලලා තිබ්බා. තේරුණාද? ගිය කලින් සතියේක. රයිට් හරි. පුතේ මට මේ දින දෙක දාලා තියන්න මේ මම කිව්වේ ගිය සතියේ මට වැඩ හරි. මේ දින දෙක දාලා තියන්න මට. ගිය සතියේ මගේ වැඩ කටයුතු මොකුත් කරන්න බැරි වුණා. දවස් 4ක් මට ඉස්කෝලේට යන්න බැරි වුණා. හරි. දවස් 4ක් ඉස්කෝලේට යන්න බැරි වුණා. අපේ පොඩි ගැටලුවක් නිසා ඒක දැන් හොඳයි. හරි ඒක නිසා මේ කකුල අර පල්ලට කරගෙන තියාගෙන ඉන්න බෑ. උඩට කරගෙන තමයි තියාගෙන ඉන්න ඕනේ. ඒක නිසා වැඩි මේ යන්න බෑ. ගොඩක් වෙලාවට ඇඳට වෙලා එහෙම නැත්නම් මේ කුඩුව කරලා වහම තමයි හිටියේ. පහුගිය සති මට මගේ වැඩ කිසිවක් හරියට කරගන්න බැරි වුණා. ඒක නිසා මේ දින ටික මට දාලා තියන්න මම එයාට වීඩියෝ එක එවනවා. හරි? ඊළඟ මට දැනගන්න ඕනේ පුතේ අද අලුතින් සම්බන්ධ වුණ දුර පුතාලා ඉන්නවද? මේ ඉන්නවා නම් මට පොඩ්ඩක් අත උස්සන්න. අද අලුතින් සම්බන්ධ වුණා ඉන්නවද? අලුතින් සම්බන්ධ වුණා නෑ නේද? ඉන්නවද? හරි. නෑ නේ. අලුතින් සම්බන්ධ වුණා නෑ. ඊළඟට ටියුට් එක නැති අය ඉන්නවද තාම? ටියුට් එක හම්බුනේ නැති අය තාම ඉන්නවද? ඔව් සර්. ඉසුරු දිල්ෂාන් පුතේ මම ගෲප් එකට දැම්මා. ඔයාට හම්බුනේ නැද්ද? ගන්න ඕනේ සර්. ඒක ගන්න. හරි. ඔයාට කියන්නේ මේ PDF ෆයිල් එක තියෙනවනේ ඔයාලඟ නේද? ඔව් සර්. හරි. පුතේ ඒකේ print out එකක් දාගන්න. PDF ෆයිල් එක නැති අය ඉන්නවද කවුරු හරි නෑ නේද? ඊයන අංක නැති අය මගෙන් අංකයක් ඉල්ල ගන්න. පුතේ ඊළඟ සතිය වගේ නම් මම දැන් අනිවාර්යෙන් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ අංක අනිවාර්යෙන් ඇතුළත් කරන්න පන්තියට සම්බන්ධ වෙනකොට.
හරි. ප්‍රෝටීන් ගැන අපි කතා කරා. එන්සයිම ගැන අපි කතා කරා. පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය කතා කරා. අපිට අද තියෙන ඊළඟ මාතෘකාව ලිපිඩ. ලිපිඩ. හරි. අපිට වෙ තියෙන ලිපිඩ බහුල වඩංගු ආහාර කීපයක්. නේද? අපි දන්නවා තෙල් වර්ගවල ලිපිඩ බහුලව අඩංගු වෙනවා. යන විශේෂයෙන් පුතේ ඌරු මස් හරක් මස් වගේ වේ තෙල් බහුලව අඩංගු වෙනවා. ඊළඟට අලිගැට පෙර රටකජු ඔය වගේ වේ තෙල් එහෙම නැත්නම් ලිපිඩ බහුලව අඩංගු වෙනවා. කාට හරි මතක නම් කියන්න කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතිය මොකද්ද? එකට එක මූලද්‍රව්‍ය සංයුතිය කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල අඩංගු මූලද්‍රව්‍ය මොනවද? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් carbon hydrogen oxygen CHO carbon hydrogen oxygen CHO ඊළඟට අපි ප්‍රෝටීන් ගැන ඉගෙන ගන්නනේ ප්‍රෝටීන් වල තියෙන මූලද්‍රව්‍ය මොනවද? ඔව් කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් උත් තියෙනවානේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලට අමතරව නයිට්‍රජන් උත් තියෙනවා සල්ෆර් තියෙන්න පුළුවන් නේද කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලට අමතරව නයිට්‍රජන් තියෙනවා සමහර විට සල්ෆර් තියෙන්න පුළුවන් ප්‍රෝටීන් වල උතේ ලිපිඩ වල අනිවාර්යෙන් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන තියෙනවා වෙන මූලද්‍රව්‍ය කිසිවක් නැහැ CHO කියන මූලද්‍රව්‍ය තුන තියෙනවා ඊළඟ කාරණය අපි කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය කීයක් කියලාද කිව්වේ? දෙකට එක. දෙකට එකයි. ලිපිඩ වලදී හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය දෙකට එකට වඩා අනිවාර්යයෙන්ම වැඩි. කියන්නේ හයිඩ්‍රජන් දෙකට ඔක්සිජන් එකක් නෙවෙයි තියෙන්නේ. ඊට වඩා ඔක්සිජන් තියෙනවා. ලිපිඩ වල. තුන්වෙනි කාරණය ලිපිඩ අපි වර්ග කර ගන්නවා පුතේ ප්‍රධාන කාණ්ඩ දෙකකට මොනවද? මේද එකක් මේද අනිත් එක අනිජල තෙල් මේදය සහ තෙල් හරි ලිපිඩ අපි වර්ග කර ගන්නවා ප්‍රධාන කාණ්ඩ දෙකට මේදය සහ තෙල් කියලා. පුතේ මේදය කියන්නේ මොනවද? බටර් වලින් අපි කියනවා තමයි කාම උෂ්ණත්වයේදී ඝන අධිශ හොඳයි අධිශ විතර උත්තර දෙන්නේ මොකද අනිත් අය. හරි. පුතේ මම විනාඩියක් ඉන්න වලට ඔයාලා ලියන එක පේනවා අඩිය වෙන්නේ. හරි. අපි මේදය කියලා කියනවා ළමයි කාම උෂ්ණත්වයේදී හරි කාම උෂ්ණත්වයේදී ඝන වශයෙන් පවතින ලිපිඩ. එහෙම නැත්නම් අර්ධ ඝන තත්ත්වයේ තියෙන උදාහරණයක් ඔය ඇස්ට්‍රා වගේ ඒවා. ඊළඟට බටර් රට කජුවද කාම උෂ්ණත්වයේදී ඝන හෝ අර්ධ ඝන තත්ත්වයේ තියෙනවා. අපි කියනවා මේදය කියලා. කාම උෂ්ණත්වයේදී ද්‍රව වශයෙන් පවතින ලිපිඩ තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ තෙල් කියලා. කාම උෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතින ලිපිඩ. ඒවට අපි කියනවා තෙල් කියලා. හරි. ඊළඟට
පුතේ ලිපිඩ වල තැනුම් එක මට කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකක මොනවද? කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකක මොනවද? ඔව් අපේ සන්තෝෂයි හොඳට පාඩම් කරලා තියෙනවා ඔක්කොම. දැහැමි මලීෂා. පුතේ කියන්න බලන්න කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකක මොනවද? මොනොසැකරයිඩ් මොනොසැකරයිඩ්. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකක මොනොසැකරයිඩ්. ප්‍රෝටීන් වල තැනුම් එකක ඇමයිනෝ අම්ල. දැන් මට මේවෙන් පුතේ ටට්ටක් ගාලා ඉස්සරහට යන්න නම් මට උත්තරෙන්න ඕනේ. හරි. පන්තියේ පුතේ මේ සම්බන්ධව අනිවාර්යෙන් පෞද්ගලික සතිය වල දැන් මට ගැටලුවක් තියෙනවා මගේ ළඟ නැති එක ළඟ තිබ්බනම් ඔහොම නෙවෙයි. ළඟ හිටියා. අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. නැත්තම් පුතේ අර 6 7 8 9 වගේ නෙවෙයි. 10ට වශයෙන් අපි තාම කතා කරන්නේ ජීව විද්‍යාව පාඩම්. රසායන විද්‍යාව භෞතික විද්‍යාව පාඩම් පටන් ගත්තේ නැහැ. පළවෙනි රසායන විද්‍යාව පාඩම තුන්වෙනි පාඩම අල්ලගත්තේ නැත්නම් එතනින් ඉස්සරහට තියෙන පාඩම් එකක්වත් හරියට ඉගෙන ගන්න අමාරුයි. සරල රේඛීය චලිතයේ නිව්ටන් නියම මේවා ඉගෙන ගන්නවා අපි කියන මූලික සංකල්ප. ඒවා ඉගෙන ගත්තේ නැත්නම් ඊට ඉස්සරහට තියෙන පාඩම් අපිට අමාරුයි. හරි පාඩම් කරන්න. ලිපිඩ වල දැනුම් මේක මොනවද ළමයි? ලිපිඩ වල හැදිලා තියෙන ලිපිඩ මොනවද දැනලා තියෙන්නේ? ග්ලිසරෝල් තව එකක් තියෙනවා. මේදාම්ලය මේදාම්ල. right. මේදාම්ල සහ ග්ලිසරෝල් වල. මේදාම්ල සහ ග්ලිසරෝල් එකතු වෙලා තමයි ලිපිඩ හැදෙන්නේ. පුතේ මෙතනදී ලිපිඩ හැදෙනකොට ඒත් එක්කම ජල අණුවක් පිට වෙනවා ජලය. එහෙනම් මතක තියාගන්න ලිපිඩ වල තැනුම් මේකක වෙන්නේ මේදාම්ල සහ ග්ලිසරෝල්. හරි. දැන් ලිපිඩ ආකාර දෙකක් තියෙනවා කියනනේ මේදය සහ තෙල් කියලා. මෙන්න මේ මේදාම්ලක් තියෙනවා ආකාර දෙකක්. මොනවද? සංතෘප්ත මේදාම්ල සහ අසංතෘප්ත මේදාම්ල කියලා. සංතෘප්ත මේදාම්ල සහ අසංතෘප්ත මේදාම්ල කියලා. තමයි සංතෘප්ත මේදාම්ල තමයි මේදය කියන දේවල් වල පවතින්නේ. එහෙනම් කාම උෂ්ණත්වයේ ඝන වශයෙන් පවතින ලිපිඩවල එහෙම නැත්නම් අර්ධ ඝන හැටියට පවතින ලිපිඩවල තමයි සංතෘප්ත මේදාම්ල තියෙන්නේ. කාම උෂ්ණත්වයේ ද්‍රව හැටියට පවතින ලිපිඩවල අසංතෘප්ත මේදාම්ල තියෙනවා. හරි. එතන ලිපිඩ ගැන කාරණා කීපයක් කෙටියෙන් ඉගෙන ගත්තා. හොඳ සිහියෙන් ලියන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඊට පස්සේ. හරි. නියමයක් එක. CHO යන මූලද්‍රව්‍ය සංයුතිය සහිතයි. CHO යන මූලද්‍රව්‍ය සංයුතිය සහිතයි. නියමක දෙක ලිපිඩවලදී හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය ලිපිඩවලදී හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය සෑම විටම දෙකට එකට වඩා වැඩි වේ. සෑම විටම දෙකට එකට වඩා වැඩි වේ.
ලියනවායි අංක 3 ලිපිඩවල තැනුම් ඒකක වන්නේ ලිපිඩවල තැනුම් ඒකක වන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල්ය මේද අම්ල සහ ග්ලිසරෝල්ය මේද අම්ල සහ ග්ලිසරෝල්ය පුතේ සමීකරණය ලියා ගන්න මේද අම්ල ධන ග්ලිසරෝල් ඊතලයක් ලිපිඩ ධන ජලය මේද අම්ල ධන ග්ලිසරෝල් ඊතලයක් ලිපිඩ ධන ජලය ලියන්න බැරි වුණා ඉන්නවනම් කියන්න පුතේ. ලියම අංක 4 කාමර උෂ්ණත්වයේදී පවතින භෞතික ස්වභාවය අනුව කාමර උෂ්ණත්වයේදී පවතින භෞතික ස්වභාවය අනුව භෞතික ස්වභාවය අනුව ලිපිඩ ප්‍රධාන ආකාර දෙකකි ලිපිඩ ප්‍රධාන ආකාර දෙකකි තනේ රෝමිලකන් 1 2 දාලා රෝමිලකන් 1 මේදය රෝමිලකන් 2 තෙල් ලියවංක 5 කාමර උෂ්ණත්වයේදී ඝන වශයෙන් පවතින ලිපිඩ ඝන වශයෙන් පවතින ලිපිඩ මේදය ලෙස හඳුන්වන අතර උතේ ක්‍රමාවක් දාලා ඊළඟ රූලෙන් ලියන්න අංක 6 කාමර උෂ්ණත්වයේදී ද්‍රව වශයෙන් පවතින ලිපිඩ උෂ්ණත්වයේදී ද්‍රව වශයෙන් පවතින ලිපිඩ
තෙල් ලෙස හඳුන්වයි. තෙල් ලෙස හඳුන්වයි. හරි පුතේ හිතන්න ඔන්න අපි දන්න කාරණයක් ලිපිඩ ද්‍රවීය ද්‍රාවක ඒ කියන්නේ මේ ජලය වගේ හේවි. මේ ද්‍රවීය ද්‍රාවක කියන එක හරියටම 11 වසරේ ඉගෙන ගන්න තියෙන්නේ. හරි ජලය වගේ ද්‍රාවණ කියලා මතක තියාගන්න. මේ වෙදිය වෙන්නේ නැහැ. හැබැයි ඔය පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ඊතර් හරි ඔය වගේ විද්‍යාගාරයේ තියෙන කාබනික ද්‍රාවණ. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ක්ලෝරෝෆෝම් ඔය වගේ. අන්න ඒ විදිය වෙනවා. රයිට් ලියමු තරුවක් දාලා රූලක් කරලා තරුවක් දාලා ලියන්න. කියනද? ද්‍රවීය ද්‍රාවක වලද කියන ජලීය ද්‍රාවක කියලා? බෑ වැරදි. චුට්ටක් අහගන්නකෝ. දරවතේ මෙහෙම දෙයක් තියෙනවා. මම චුට්ටක් කියලා දෙන්නම්. අපිට තියෙනවා 10 වෙනි පාඩම 10 ශ්‍රේණියේ රසායනික බන්ධන. 10 ශ්‍රේණියේ 10 වෙනි පාඩම රසායනික බන්ධන 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩම මිශ්‍රණ. ඔන්න ඔය පාඩම් දෙකේ තමයි මේ ද්‍රවීය කියන වචනේ අවුෙන්නේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි හිතමු මම මේ වගේ දෙන්නේ බන්ධනයක් හදලා තියෙනවා. එක්කෙනෙක් ලොකුයි අනිත් කෙනා පොඩි. මොකක් හරි බැඳීමක් දෙන්න හදලා තියෙනවා. හරි. දැන් මේ දෙන්න අතර දීපල තියෙනවානේ. මේ දෙන්න බන්ධනයක් හදලා. මේ දෙන්නගේ අතර දීපල තියෙනවා. දීපල. නේද? ඉඩම් වෙන්න පුළුවන්, ගෙවල් අරේ මේ වෙන්න පුළුවන් ඔය දේවල්. ඉතින් දීපල සාමාන්‍යයෙන් වැඩිපුර ඇදිලා යන්නේ කොයි කෙනාටද? ප්‍රබලතාවයෙන් අඩු කෙනා ළඟටද වැඩි කෙනා ළඟටද? වැඩි කෙනා. ප්‍රබලතාවයෙන් වැඩි කෙනා දීපල තමන් ළඟට කොහොම හරි ගන්නවා. ඒ නිකන් සාමාන්‍යයෙන් තියෙනවානේ. ප්‍රබල වැඩි නම් ඒ කෙනා try කරනවා මේ දීපල අරගෙන තමන් ළඟට ගන්න. ඒතර මේ කෙනාගේ බර වැඩි මේ කෙනාගේ බර අඩුයි. දැන් මේ දෙනා සමතුලිතද? නෑ. සමතුලිත නෑ. සමබර නෑ. සමබර නෑ. දැන් ජලාණුව ගත්තහම ජලය මට කියන රසායනික සූත්‍රය ජලය H2O H2O ජලයේ රසායනික සූත්‍රය H2O. දැන් මේ H2O සම්බන්ධ වෙලා ඉන්නේ මෙහෙම හයිඩ්‍රජන් දෙන්නයි ඉන්නවා මෙහෙම ඔක්සිජන් ඉන්නවා. අර මම මේ කතා කරපු දෙන්න වගේ මෙතන ඔක්සිජන් ප්‍රබල වැඩි. හයිඩ්‍රජන්ගේ ප්‍රබලතාවය අඩුයි. හරි. ඒ නිසා මෙතන අර දීපල කියලා පුතේ අපි මෙතන ඉලෙක්ට්‍රෝන කතා කරනවා ඉස්සරහට කතා කරනවා මම දැන් මේ පාඩමෙන් පිට යන්නේ කොටස අර ද්‍රවීයතාවය කියන එක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන මෙතනත් ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරියට අර දීපල වගේ. මෙතනදී ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන Taman දිහාවට ඇද ගන්න වැඩි බලයක් තියෙනවා. ඔක්සිජන්ට බලය වැඩි. ඒක නිසා ඔක්සිජන්ට ඍණ ආරෝපණ වැඩි. අපි ඉගෙන ගත්ත ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. හයිඩ්‍රජන්ට ධන ආරෝපණයක් ලැබෙනවා. දැන් මේ දෙන්න ඔන්න බෙදිලා ඉන්නේ ධන හා ඍණ හැටියට බෙදිලා. මෙතන මම කිව්වේ මෙයාගේ බල වැඩි මෙයාගේ බල අඩුයි කියලා. ඒතර මෙන්න මේ වගේ වෙනවට අපි කියනවා ද්‍රවීකරණය වෙනවා කියලා. ද්‍රවීකරණය. හරි. අපි දැන් මෙහෙම
හයිඩ්‍රජන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන තියෙනවා. දැන් හයිඩ්‍රජන් වායුවේ තියෙන H2 හයිඩ්‍රජන් වායුවේ. දැන් මට කියන්නේ දෙන්නම හයිඩ්‍රජන්. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදගන්නේ කාලකටද? දෙන්නම හයිඩ්‍රජන් නම් කාලකටද ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදගන්නේ? දෙන්නම ගමු. කොහාටවත් අදින්නේ නැහැ නේ. දෙන්න සමානයි. කොහාටවත් අදින්නේ නැහැ. එහෙනම් මේ වගේ කෙනෙක් ද්‍රවීයයි ද්‍රවීය. එහෙනම් මෙයාට මට දාන්න නමක් කියන්නේ. ඔව් අපි කියනවා නිර්ද්‍රවීයයි. තේරුණාද? දැන් ලිපිඩ දිය වෙන්නේ නැහැ මෙන්න මේ වගේ ලක්ෂණ සහිත ද්‍රාවණවල. क्लोरोफॉर्म ඊතර් ඊළඟ බෙන්සින් තව තියෙනවා කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් ඔය වගේ පුතේ විද්‍යාගාරයේ ද්‍රාවණ කීපයක් තියෙනවා. කාබනික ද්‍රාවණ කාබන් නඩවන. මෙයා ද්‍රවීයයි අරව නිර්ද්‍රවීයයි. ලිපිඩ දිය වෙන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකවල. ද්‍රවීය ද්‍රාවකවල දිය වෙන්නේ නැහැ. හරි. ඔක අපි 10 වෙනි පාඩමේ වැඩිදුර ඉගෙන ගන්නවා. මම මේ කෙටියෙන් පැහැදිලි කරේ. එහෙනම් තරුවක් දාලා ලියන්න. ලිපිඩ ද්‍රවීය ද්‍රාවකවල වරහන් ඇතුලේ දාන්න උදාහරණයක් දීලා තියෙන්නේ ජලය වගේ ඒවා. දිය නොවන නමුත් කාබනික ද්‍රාවණවල හොඳින් දිය වේ. කාබනික ද්‍රාවණවල හොඳින් දිය වේ. හරි. පුතේ ලිපිඩ වල වැදගත්කම් අපිට කතා කරන්න තියෙන්නේ මේ ටික දන්නව නේද? මට ඔහොමම කියන්න පුතේ ලිපිඩ වල වැදගත්කම් මොනවද? කියන්න බලන්න. ශක්තිය ආවාදී. ඔව් එකක් තමයි ශක්ති ප්‍රබලයක් නේ. අපිට ශක්තිය ලබා දෙනවා කියන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන. ඔන්න ලිපිඩ පුතේ අපේ දේහය තුළ සිද්ධ වෙන විවිධ ක්‍රියාවලි වලට අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න උදව් වෙනවා ලිපිඩ රයිට්. තව දේහ උෂ්ණත්වය පවත්වාගෙන යන්න. දේහ උෂ්ණත්වය පවත්වාගෙන යන්න. අපේ මේ හැමත යටින් තියනවා ළමයි ලිපිඩ ස්තරය. ඒක තමයි වල හැම සීරුනහම සුදු පාටට පේන්නේ. අපි කියනවා මේද ස්තරය. මේ මේද ස්තරය නිසා අපිට දේහ උෂ්ණත්වය ආරක්ෂා කරගන්න, ඇඟ ඇතුළෙම තියාගන්න උදව් වෙනවා. හරි. තව අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂා. ඔව්. මේක වාසි ගොඩක් මහතය. ගොඩක් මහතයට වාසි. ඇයි? දැන් මහතය කියලත් ඇඟේ තැම්පත් වෙන්නේ ලිපිඩ. හරි? ලිපිඩ තැම්පත් වෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් අපි තුමු ගලක් ඇවිල්ලා වදිනවා. එහෙම නැත්නම් කවුරු වගේ ඇවිල්ලා හැප්පෙනවා. අවුලක් නැහැ. නිකන් අර මොකද්ද? ස්පොන්ජ් එක වැදුනා වගේ. අපේ මේ ලිපිඩ ස්තරය වැඩි නම් අස්ථි වලට සහ අභ්‍යන්තර අවයව වලට හානි වෙන්න තියෙන හැකියාව අඩුයි. හරි. තව ජල සංරක්ෂණය. ජල සංරක්ෂණය. ව්‍යුහාත්මක සංඝටක සෑදීමට. මොකද අමෝ කියන්නේ? ව්‍යුහාත්මක සංඝටක සෑදීමට. ව්‍යුහාත්මක සංඝටක. හරි. විශේෂයෙන් අපි මේ සෛලය ගැන කතා කරනවා. දැන් ඊළඟ පාඩම අපි කතා කරන්නේ 10 වසරේ 6 වෙනි පාඩම සෛලය. මේ සෛලයේ වටේට තියෙනවා ප්ලාස්ම පටලය කියලා.
මෙන්න මේ ප්ලාස්ම පටලය හදන්න ෆොස්ෆොලිපිඩ සහ කොලෙස්ටරෝල් කියන ලිපිඩ ආකාර දෙක වැදගත් වෙනවා. වැඩිපුරම තියෙන්නේ. හරි. right අපි ඒ කාරණා ටික ලියා ගන්න නේද? ලිපිඩේ ලිපිඩ වල වැදගත්කම් අංක 1 ලියන්න අංක 1 ශක්ති ප්‍රභවයක් ලෙස ශක්ති ප්‍රභවයක් ලෙස අංක 2 විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා නියමාංක 4 දේහ උෂ්ණත්වය පවත්වාගෙන අංක 3 නේද ජල සංරක්ෂණය ඒ අරලිය වල එහෙම තියෙනවා නමයි මේ ඉටි වගේ ද්‍රව්‍යයක් අන්න ඒවා හැදෙන්නේ ලිපිඩ වලින් දැන් ජල සංරක්ෂණය සඳහා අර දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම සඳහා දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම සඳහා නියමාංක 5 අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා අංක 6 ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා ඇතැම් හෝමෝන ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන අපේ හෝමෝන ප්‍රෝටීන් වලින් හැදෙන්නේ ගොඩක් සමහර හෝමෝන හැදෙන්නේ ලිපිඩ වලින් ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා පුතේ රූලක් කරලා ලියමු තරුවක් දාලා ලියන්න රූලක් කරලා තරුවක් දාලා කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වලට වඩා කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වලට වඩා කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වලට වඩා වැඩි ශක්තියක් ලිපිඩ දහනයේදී නිපදවීම සිදුවේ. ලිපිඩ දහනයේදී නිපදවීම සිදුවේ. ලියන තමයි ඊළඟ තරුව ලියන ඊළඟ තරුව ජීවී සෛලවල ප්ලාස්ම පටලය නිර්මාණය වීම සඳහා ප්ලාස්ම පටලය නිර්මාණය වීම සඳහා
ප්ලාස්මා පටලය නිර්මාණය වීම සඳහා අවශ්‍ය ෆොස්ෆොලිපිඩ සහ කොලෙස්ටරෝල් ෆොස්ෆොලිපිඩ සහ කොලෙස්ටරෝල් ෆොස්ෆොලිපිඩ සහ කොලෙස්ටරෝල් ලිපිඩමය සංඝටක වේ. ලිපිඩමය සංඝටක වේ. ලිපිඩමය සංඝටක වේ. හරි. පුතේ අපිට තියෙනවා ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. හරි නේද? හරි. ලියා ගන්න බැරි වුණා ඉන්නවද නැහනේ? නැහැ. දැන් අපි කතා කරා කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීම, ඊළඟට ප්‍රෝටීන් හඳුනා ගැනීම. අපිට ලිපිඩ හඳුනා ගන්න තියෙන පොඩි සරල පරීක්ෂණ. අපි ඒකට කියනවා සුඩෑන් 3 පරීක්ෂාව කියලා. ඒ කියන්නේ මේකට භාවිතා කරන ප්‍රතිකාරකය සුඩෑන් 3 කියන ප්‍රතිකාරකය. හරි. දැන් අපි දන්නවා තල තෙල් එහෙම නැත්නම් පොල් තෙල් වල ලිපිඩ අනිවාර්යෙන් තියෙනවා. මේ ඉස්සලා බලනවා ලිපිඩ තියෙන ආහාරයක් එක මොකද්ද දෙන වර්ණින් පර්යාසය කියලා. ඊපස්සේ අපිට දෙන ඕනෑම ආහාරයක් ඔය සුඩෑන් 3 බිඳු කීපයක් දාලා හොඳින් සොලවලා බලනවා. ඒ බලනකොට අපිට මෙන්න මෙහෙම නිරීක්ෂණයක් දෙනවා නම් චුට්ටක් බලන්න. මේ වගේ නිරීක්ෂණයක් දෙනවා නම් අපිට ලිපිඩ තියෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. Study some simple tests of oils and fats. They are solubility in water. පුතේ බලන්න මේක. ඔන්න අපි අරන් තියෙනවා තෙල්. ඔන්න තෙල් ටිකක් පරීක්ෂණ නලයකට අරන් අපි දානවා සුඩෑන් 3 ප්‍රතිකාරකය. එතකොට තෙල් ස්තරය ඔන්න ඔය වගේ මොන පාටද බලන්න රතු පාටක් දෙනවා. අපි කියනවා ලිපිඩ අඩංගුයි. දැන් තෙල් වල ලිපිඩ තියෙනවනේ ඒක නිසා උන්ට රතු පාටක් දුන්නා. දැන් අපි දන්නේ නැති ආහාර ද්‍රාවණයක් දීලා තියෙනවා. හරි. දැන් ඔන්න ඔකටත් අර සුඩෑන් 3 ප්‍රතිකාරකය දාලා බලන්න. බලන්න මොකද්ද වර්ණ පරයාසය කියලා. ඔන්න රතු පාටක් දීලා තියෙනවානේ. පුතේ එහෙනම් අපේ නිගමනය මොකද්ද? ඔව්. මේ ආහාරයේ ලිපිඩ තියනවද නැද්ද? තියෙනවා. ආහාරයේ ලිපිඩ තියෙනවා. පොඩි පරීක්ෂණයක් තියෙන්නේ. මෙන්න මේ වගේ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ඔය රතු පැහැති වර්ණය, රතු පැහැති ගෝලිකා අපිට දෙන්න. හරි. සුඩෑන් 3 ප්‍රතිකාරකයේ එක්ක හොඳින් සොලවා නිරීක්ෂණය කරනු ලැබේ කියලා තියෙනවා. පුතේ ලියන්න තෙල් ස්තරය රතු පැහැති වන බව නිරීක්ෂණයට තියෙනවා. තෙල් ස්තරය රතු පැහැති වන බව. තෙල් ස්තරය රතු පැහැති වන බව. ලියලමයි නිගමනය තෙල් තුල ලිපිඩ අඩංගු වන බව. තෙල් තුල ලිපිඩ අඩංගු වන බව මෙයින් නිගමනය කළ හැකිය.
මෙයින් නිගමනය කළ හැකිය. මෙයින් නිගමනය කළ හැකිය. හරි. පුතේ එහෙනම් අපි ජෛව අණු යටතේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ගැන කතා කරලා ඉවරයි. ඔයාලට දැන් තියෙන්නේ නියුක්ලික් අම්ල ජෛව අණු ආකාර අතරින් හතරවෙනි ආකාරය ගැන කතා කරන්න. ඊට ඉස්සෙල්ලා පුතේ මට කියන්න ඔයාලා බදාදා උදේවරුේ පන්ති තියෙන්නේ කාටද? බදාදා උදේවරුේ. අත උස්සන්න බදාදා උදේ පන්ති තියෙන අය. බදාදා උදේ 8 ඉඳන් 12 වගේ වෙනකම් එක්කෙනයි. තව ඉන්නවා. එක්කෙනයි දෙන්නයි. බදාදා උදේ 8:12 වගේ. හරි. දෙන්න ඉන්නේ. අත්පත් දානවයි. ඊළඟට අත්පත් දාන. බදාදා හවස 2:06 වගේ පැය 4ක්. පැය 4ක පන්තියක් මම දාන්න යන්නේ. බදාදා හවස පන්ති තියෙනවා. හරි අත්පත් දාන්න. අඟහරුවාදා උදේ 8:12 පන්ති තියෙන අත උස්සන්න. අඟහරුවාදා උදේ දෙන්නයි. හරි. සඳුදා උදේ පන්ති තියෙනවා. සඳුදා උදේ වගේ. අඟහරුවාදා නෙවෙයි. සඳුදා උදේ පන්ති තියෙනයි. තියෙනවා. තව කීයද ඉතුරු අපිට? හරි. අත්පත් දාපුදේ. අත්පත් දාන්නට කියනද? උදේ වගේ දාගන්න බැරි වේද පන්තිය? ඒක තමයි පුතේ අපි බලමු දැන් මේ අපිට දැන් එක එක්කෙනාට එක එක දවස්වල පන්ති නේද? ඒක නිසා සිකුරාදා උදේවරුව බලන්න පොඩ්ඩක්. සිකුරාදා උදේ දිනෙත් තියෙනවද? සිකුරාදා උදේ හැමදේ අමතර පන්තියක්ද සර්? අමතර පන්තියක්. ඒ කියන්නේ මෙහෙමයි හරිද? දැන් නියුක්ලික් අම්ල කියන කොටස අද අපිට ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපිට තියෙනවා ජලය, khනිජ ලවණ සහ විටමින්. ඔන්න ඔය ටික අපිට එක දවසකින් ඉවර කරන්න පුළුවන්. පැය 4ක් විතර යනවා. ඒත් අපි දෙසැම්බර් මාසේ එක පාඩමක් ඉවරයි. අපිට ජනවාරි මාසේ අලුත් පාඩම් පටන් ගන්න පුළුවන්. අපි පුතේ 10 වසර 11 වසර පොඩ්ඩක් වැඩ ටික චුට්ටක් ඉස්සරහින් යන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් මේ නිවාඩු කාලේ අපි එක දවසක් දාගන්න ඕනේ. හරි? රයිට් මම මෙහෙම දෙයක් කරන්නම්. මම මේ වෙලාවල් කීපයක් දාන්නම් group එකට. හරි. පුතේ අත්පත් දාන්නකෝ. මේ මම බලුවේ අපිට දැනට වෙලාවක් ගන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් පුතේ මේ එක දවසක් මම දානවා දේවල්ව. මම group එකට දාන්නම් message එක. හරි group එකට දාන්න. එතකොට එදාට සම්බන්ධ වෙන්න. බැරිම හේතුවක්. ඒ කියන්නේ අපිට එක දවසක් ගන්න බැරිම හේතුවක් තිබ්බොත් අඩුම පිරිසකට සම්බන්ධ වෙන්න, ඒ කියන්නේ මේ වැඩිම පිරිසකට සම්බන්ධ වෙන්න පුළුවන් දවස මම අර සම්බන්ධ වෙන්න බැරි වුණාට මම වීඩියෝ එක දෙන්නම්. ඒ කියන්නේ අනිවාර්යෙන් පුතේ අපි දවසක් ගන්නවා. හරි.
ඔයාලගේ අවුරුද්දේම ෂෙඩියුල් එක මම හදලා ඉවරයි. ඒකට අපි දෙසැම්බර් මාසේ මේ පාඩම ඉවර කරන්න. හරි. එතකොට මම දිනේ හරියටම ගෲප් එකට දාන හොඳ සැලකිල්ලකින් සතියේ දවස් 5 ඒ කියන්නේ සඳුදා කරවන බදාදා බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා උදේ වරුවේ අපි පන්තියක් දානවා. හරි. එහෙම බැරිම වුණොත් හවස් වරුවේ හෝ රැ වරුවේ රැ ඒකට වඩා අපි උදේ පැය 4ක් 8:12 වගේ පන්තියක් අතරමැද මම විවේක කාලයක් දෙනවා. එහෙම දවසක් දාගන්න එක හොඳයි. හරි. ඒ කියන්නේ සැලකිලිමත්ව ඉන්න. ඒ කියන්නේ මැසේජ් ගැන මම ගෲප් එකේ දාන මැසේජ් ගැන සැලකිලිමත්ව ඉන්න. ගැටලු තියෙනවා නම් මට මැසේජ් කරන්න මම ලින්ක් එක දානවා. ඒකට සම්බන්ධ වෙන්න. හරි අපි ඊළඟ කොටසට යමු. ඉගෙනගත්ත දේවල් වල ප්‍රශ්න තියෙනවා නම් අහන්නමයි. නෑ නේ. හරි. දැන් අපි තියෙන නියුක්ලික් අම්ල ගැන කතා කරමු. චුට්ටක් අහගන්න. දැන් මෙන්න මේ ටික ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන. ඉතින් කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ වල තිබ්බ මූලද්‍රව්‍ය මොනවද? CHO නේ. කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ කියන දෙකේම තියෙන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ඊට අමතරව ප්‍රෝටීන් වල තිබ්බ නයිට්‍රජන්. සමහර විට සල්ප තියෙනවා. නියුක්ලික් අම්ල වල මේ මූලද්‍රව්‍ය හතර අනිවාර්යෙන් තියෙනවා. ඊට අමතරව ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍යයක් අනිවාර්යෙන් තියෙනවා. එනම් පුතේ නියුක්ලික් අම්ල වල CHON සහ P කියන මෙන්න මේ මූලද්‍රව්‍ය පහ අනිවාර්යෙන් තියෙනවා. CHONP. ආපහු කියමු කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකේ මොකද්ද? මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ්. ප්‍රෝටීන් වල තැනුම් මේකකේ පුතේ? ඇමයිනෝ අම්ල. ලිපිඩ වල තැනුම් මේකක? මේදාම්ල සහ මේදාම්ල සහ ග්ලිසරෝල්. නියුක්ලික් අම්ල වල තැනුම් මේකකේ මොකක්ද? මොනොසැකරයිඩ්. न्यूक्लियोटाइड. हर न्यूक्लियोटाइड न्यूक्लिक अम्ल වල තැනුම් මේකක අපි කියනවා न्यूक्लियोटाइड කියලා. හරි. දැන් न्यूक्लियोटाइड එක තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. මෙන්න මේ හැඩයෙන් අපි අදිනවා මොකද්ද? පෙන්ටෝසීනික ආම්ලය. පෙන්ටෝසීනික ආම්ලය. ඊළඟට මේකට සම්බන්ධ වෙනවා නයිට්‍රජනීය භස්ම කාණ්ඩයක්. ආය සම්බන්ධ වෙනවා ෆොස්ෆේට් කාණ්ඩයක්. පෙන්ටෝසීනික ආම්ලය, නයිට්‍රජනීය භස්ම කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය. හරි. මෙන්න නියුක්ලියෝටයිඩ් එක තියෙනවා කොටස් තුනක්. දැන් මෙන්න මේ නියුක්ලියෝටයිඩ් බහු අවයවීකරණය වෙලා. ඒ කියන්නේ නියුක්ලියෝටයිඩ් නැවත විශාල අණු ගාණක් සම්බන්ධ වෙලා තමයි පුතේ නියුක්ලික් අම්ල හැදෙන්නේ. හරි නියුක්ලික් අම්ල හැදෙන්නේ. මේ නියුක්ලියෝටයිඩ් තියෙනවා ආකාර දෙකක්. කාටද කියන්න පුළුවන්ද? DNA RNA. DNA RNA නෙවෙයි. අපි කියනවා පුතේ රයිබෝනියුක්ලියෝටයිඩ් සහ ඩිऑक्सीराइबोन्यूक्लियोटाइड. හරි. රයිබෝනියුක්ලියෝටයිඩ් සහ ඩිऑक्सीराइबोन्यूक्लियोटाइड. මේ රයිබෝනියුක්ලියෝටයිඩ් බහු අවයවීකරණය වෙලා හැදෙනවා RNA. ඩිऑक्सीराइबोन्यूक्लियोटाइड බහු අවයවීකරණය වෙලා හැදෙනවා DNA. අපව තේරුම් ගන්න.
නියුක්ලික් ආම්ල වල පැනුම් ඒකකය නියුක්ලියෝටයිඩ් ඒවා තියෙනවා ආකාර දෙකක්. රයිබෝනියුක්ලියෝටයිඩ් සහ ඩිऑक्සිරයිබෝනියුක්ලියෝටයිඩ් කියලා. මේ රයිබෝනියුක්ලියෝටයිඩ් බහු අවයවීකරණය වෙලා හැදෙනවා RNA. අපි ඒකට කියනවා රයිබෝනියුක්ලික් ඇසිඩ්. ඊළඟ ඩිऑक्සිරයිබෝනියුක්ලියෝටයිඩ් බහු අවයවීකරණය වෙලා හැදෙනවා DNA. හරි DNA ඩිऑक्සිරයිබෝනියුක්ලික් ඇසිඩ් කියන එක. හරි ඊළඟට මේ DNA සහ RNA ගත්තාම මේ ව්‍යුහය අපි වෙන වෙනම කතා කරන්න ඕනේ කෙටියෙන්. DNA වල තියෙනවා මෙන්න මේ වගේ තමයි අපි කියනවා දාම දෙකක්. මේ දාම දෙක මේ වගේ භස්ම වලින් සම්බන්ධ වෙලා තියෙනවා. DNA වල තියෙනවා දාම දෙකක්. ඊට පස්සේ මම වෙලාව දෙන්න. RNA වල තියෙන්නේ මේ වගේ තනි දාමයක් තියෙනවා. RNA වල තියෙනවා මේ වගේ තනි දාමයක්. හරි. මෙන්න මේ DNA සහ RNA වලට පුළුවන් මතකය ගබඩා කරගන්න. අපි කියන අපේ මේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරනවා. ඒ කියන්නේ එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට යන ලක්ෂණ. උදාහරණයක් ඔයාගේ හිස කෙස්වල වර්ණය, සමේ වර්ණය, ඇස්වල කළු ඉංගිරියාවේ වර්ණය, ඊට ඔයාගේ දේහ ස්වરૂප මෙන්න මේ වගේ දේවල් දිව රෝල් කිරීමේ හැකියාව, මේ කනේ ස්වභාවය අපි 9 වසරේ ඉගෙන ගත්තා. අන්නේ වගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට අරන් යන්න මතක තියාගන්නවා මේ DNA සහ RNA. විශේෂයෙන් DNA. තර මේකේ ප්‍රධාන කාර්යය වන්නේ මොකක්ද? ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරනවා. තමයි RNA අපිට වැදගත් වෙනවා අපේ සෛල තුළ ප්‍රෝටීන් නිෂ්පාදනය සඳහා. හරි? මේ අපි ඉගෙන ගන්න මූලික කාරණා ටික. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. DNA රයන් වලට මේ නිශ්චිත ආකෘතියක් තියෙනවද? අපවන්න දැන් මේ DNA රයනක යන්න ඕනේ මේ නිශ්චිත රටාවක් තියෙද? නෑ නෑ නෑ. තර මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් මේ DNA වල පාඩමේ තියෙනවා 10 ශ්‍රේණියේ 20 වෙනි පාඩම චුට්ටක් කියවන්න. මේක ගැන තවදුරටත් විස්තර ඕන නම් දැන්ම 10 ශ්‍රේණියේ 20 වෙනි පාඩම චුට්ටක් කියවන්න. අපිට තියෙනවා ආවේගය. එහෙම නැත්නම් ප්‍රවේණි විද්‍යාව සම්බන්ධයෙන් කියනවා. මේ DNA අණුක තමයි මේ භස්ම තියෙන අණුපිළිවෙල අණුව තමයි යම් ලක්ෂණයක් තීරණය වෙන්නේ. මේ භස්ම තියෙන අණුපිළිවෙල අණුව තමයි යම් ලක්ෂණයක් තීරණය වෙන්නේ. තොර හිසකෙස්වල වර්ණය කළුයි නම් අපි හිතමු ඒකට අදාළ ජානීය පිටන්නේ මෙන්න මේ ටිකේ කියලා. තොර මේ භස්ම අණුපිළිවෙල තව කෙනෙක්ගේ හිසකෙස් කළුයි නම් එයාගෙත් තියෙන්න පුළුවන්. මෙතන හිසකෙස්වල වර්ණය තීරණය කරන්නේ මේ කොටසෙන්. මෙතන තියෙන අණුපිළිවෙල අණුවම තව කෙනෙක්ගේ තියෙනවා නම් ඒ දෙන්නගේ හිසකෙස් සමාන වෙන්න පුළුවන්. හිසකෙස් වල සරලයි. හරි. එතන මේ භස්ම අහඹු ලෙස පිහිටන්නේ. හරියට මෙහෙම පිහිටනවා කියලා නෑ. අහඹු ලෙස පිහිටන්නේ. මේ ගැන කතා කරන්න පුළුවන් පුතේ මාස 3-4ක් වුණා. මේ DNA සම්බන්ධව විතරයි. හරි. අද විශ්වවිද්‍යාලය ගියාම ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා ශාක ද්‍රව්‍ය වලින් DNA වෙන් කරගන්න. කලයේ ලක්ෂණ අධ්‍යයනය කරන්න. මේ DNA ගැනම කතා කරන්න පුළුවන් මාස 3-4ක විතරයි. අපි මෙතන මූලික දේවල් ටික කතා කරලා ඊට පස්සේ 20 වෙනි පාඩමේ වාට තියෙනවා වැඩිතුර විස්තර කතා කරන්න. ඒ තැන්වලදී අපි තව කතා කරමු නේද? හරි. තව ප්‍රශ්න තියෙනවද? DNA රැණක් හොයාගෙන ජීවී සහිත ඩයිනෝසෝර විස්තරයක් හදලා තියනවා නේද? මම හිතන්නේ අය කියන්නේ DNA
DNA රැහනක් සර් හොයාගෙන මේ ජීවයේ සහිත ඩයිනෝසෝර බිත්තරයක් හදලා තියෙනව නේද? එතන මෙහෙම එකක් කියන්නේ. දැන් මේක ඇත්තද බොරුද දන්නේ නැහැ. ඔය කියන කතාව මෙහෙමයි. 2010 අවුරුද්දේ චීනයේ හම්බුණා කියනවා ඩයිනෝසර් බිත්තරයක්. 2010 අවුරුද්දේ. ඒක සංරක්ෂණය කරලා තිබ්බලු ඒ අය. ඒ සංරක්ෂණය කරලා තියලා ඒක ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කරලා ඒ කාලේ හිටපු ඩයිනෝසරයන් කොයි වගේද ඒකේ තොරතුරු ලබා ගන්න. එතන හිටපු ඩයිනෝසරය දැන් බිත්තරේ ඇතුළේ ඉන්න ඩයිනෝසරය අඟල් 10ක්. ඒ කියන්නේ අඟල් 12යි කියන්නේ අඩියන්නේ. ආසන වශයෙන් අපේ අතතරම් දිග ඩයිනෝසරයෙක් ඒක ඇතුළේ ඉන්නවා කියලා කියනවා. සමහර විට මෙහෙම දෙයක් පුළුවන්. මොකක්ද? DNA කියන්නේ ඩයිනෝසරයන්ගේ පොසිල හම්බුණා. දැන් ඇටසැකිලි අරම හම්බ වෙනවානේ. ඒවෙන් සෛල වෙන් කරලා ඒ සෛල ඇතුලේ තියෙන DNA වෙන් කරගන්න පුළුවන්. සෛල ඇතුලේ තියෙන DNA අයින් කරන්න පුළුවන්. ඒ අනුව භස්ම අණුපිළිවෙල අපිට කියව ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එහෙම කියවලා ඒ අයගේ ලක්ෂණ කොයි වගේද කියලා තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ DNA අණුව ජීවි සෛලයක් තුලට දාලා ඩයිනෝසරයන් වගේ ජීවීන් නිර්මාණය කිරීමේ හැකියාවක් සහිත දියුණු තාක්ෂණයකුත් දැන් තියෙනවා. ඒතකොට අර බිත්තරය ඇත්තටම 2010 අවුරුද්දේ හම්බුන එකක්ද? එහෙම නැත්නම් චීනේ කරන වැඩ හැටියට මේක કૃතිමව හදපු එකක්ද කියලා විශ්වාස කරන්න බෑ. કૃතිමව හදපු එකක් නම් පුතේ ඒක වෙනම හොයාගන්න පුළුවන්. දැන් තියෙන තාක්ෂණයත් එක්ක. ඒ කියන්නේ 2010 අවුරුද්දේ එයාට මේ බිත්තරය හම්බුණා. ඒක ගැන අධ්‍යයනය කිරීම කරලා මේ වෙනකොට ඒක ඇතුලේ ඩයිනෝසර් පැටිවෙක් ඉන්නවා කියලා කියනවා. අඟල් 10ක් වගේ දිග. හරි ඔන්න ඒ තොරතුරු ටික තමයි දැනට තියෙන්නේ. ඒ වගේ ජීවින් දැන් මම වගේම ජීවියෙක් හදන්න පුළුවන් මගේ මේ නිකන් සෛලයක් අරන් ගියා නම් කාට හරි. මං වගේම කිසිම වෙනසක් නැති ජීවියෙක් කෘතිම පරිසරයක හදන්න පුළුවන්. ඔකට අපි කියනවා ක්ලෝනීකරණය කියලා. ඒක මීට ගොඩක් කලින් හොයාගත්ත ඒ ව්‍යාපෘතිය නැවැත්තුවා ඇයි? අපේ ජෝ බයිඩන් වගේ එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ වගේ ගෝඨාභය රාජපක්ෂ වගේ තව 20ක් උනත් හදන්න පුළුවන්. ඒ වගේම දශමයක්වත් වෙනස්. සරත් ජයසූරිය වගේ තව 20ක් 30ක් හදන්න තිබ්බා. ඒ වගේම රොනාල්ඩෝ වගේ තව 40ක් 50ක් හදන්න පුළුවන්. 1000ක් උනත් හදන්න පුළුවන්. ඒ වගේම ඔයාලා අපි කියනවා ක්ලෝනීකරණය කියලා. ඒක තමයි මම කිව්වාගේ වෙනම සබ්ජෙක්ට් එකක්. මාස ගණන් කතා කරන්න පුළුවන් එකක්. මේ DNA එක්ක බැඳිලා තියෙන දේවල්. අපි ඉස්සර කතා කරන්නේ. හරි. මේ දෙන පුතේ නියුක්ලියෝටයිඩ් එකේ ස්වභාවය ඉස්සරහම ආඩ වෙන්නන්නේ DNA. ඒ භස්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ආකාරය බලන්න භස්ම තියෙනවා ඇඩිනින්, තයමින්, ගුවැනින්, සයිටෝසින් ඔය වගේ කියලා තියෙනවා. මේ යුරසිල් කියලා භස්මේ තියෙනවා මොනවද? RNA වල. මේ යුරසිල් කියන භස්මේ පිහිටන්නේ නැහැ DNA වල පිහිටන්නේ නැහැ. හරි. තොර RNA තනි අණුවක් හැටියට තියෙනවා. ඒ ටික ලියාගමු නේ. ලියන්න. CHON සහ P CHON සහ P යන මූලද්‍රව්‍ය සංයුතිය සහිතයි. යන මූලද්‍රව්‍ය සංයුතිය සහිතයි. මෙන්න අංක 2 න්यूक्लिक අම්ලවල තැනුම් ඒකකය
නියුක්ලික් අම්ලවල පැනුම් මේකකය නියුක්ලියෝටයිඩ නම් වේ. නියුක්ලියෝටයිඩ නම් වේ. නියුක්ලියෝටයිඩ නම් වේ. එපත අංක 3 නියුක්ලියෝටයිඩයක හඳුනාගත හැකි ප්‍රධාන කොටස් තුනකි කියලා ලියන්න. හඳුනාගත හැකි ප්‍රධාන කොටස් තුනකි. ප්‍රධාන කොටස් තුනකි. දැන් ළමයි රෝගිණංකම් 1 2 3 දාලා ෆොස්ෆේට් කාණ්ඩය රෝගිණංකම් 2 පෙන්ටෝස් සීනි කාණ්ඩය පෙන්ටෝස් සීනි කාණ්ඩය රෝගිණංකම් 3 නයිට්‍රජනීය භස්ම කාණ්ඩය හරි. දැන් නියුක්ලියෝටයිඩය ඇඳගෙන කොටස් ටික නම් කරන්න මම ඔය දීලා තියෙන කොටුව ඇතුලේ ෆොස්ෆේට් කාණ්ඩය, පෙන්ටෝස් සීනි කාණ්ඩය, නයිට්‍රජනීය භස්ම. හරි. ලියමු අංක 4. ලියන්න අංක 4. මෙව නියුක්ලියෝටයිඩ බහු අවයවීකරණය වීම මගින් न्यूक्लिक अम्ल साधनु लැබේ. न्यूक्लिक अम्ल साधनु लැබේ. न्यूक्लिक अम्ल साधनु लැබේ. न्यूक्लिक अम्ल साधनु लැබේ. හරි නේද? ලියගන්න බැරි වුණා ඉන්නවද ළමයි? සාර රූපේ දාන්න. දැන් මෙන්න ෆොස්ෆේට් කාණ්ඩය, පෙන්ටෝස් සීනි කාණ්ඩය, නයිට්‍රජනීය භස්ම කාණ්ඩය. හරිද? හරි. තව ලියන ඉන්නවද? නෑනේ. හරි. අපිට මේ තියෙන DNA අණුවක ත්‍රිමාන සැකැස්ම පෙන්වන රූපයක්. ඒතර ඒ විදිහට දාම දෙකක් තියෙනවා. මේ වගේ දාම දෙකක් තියෙනවා. ඒ දාම දෙක
නයිට්‍රජනීය භස්ම වලින් සම්බන්ධ වෙලා තියෙනවා. හරි? නයිට්‍රජනීය භස්ම වලින් සම්බන්ධ වෙලා තියෙනවා. රයිට්. දැන් අපිට තව තොරතුරු කීපයක් කතා කරන්න තියෙනවා ඔය සම්බන්ධයෙන්. අපි ඔය කාරණා ටික ඊළඟ දවසේ කතා කරමු. හරි? ඊළඟ දවසේ කතා කරමු. ඊළඟ දවසේ කියන්නේ මෙහෙමයි. මම දානවා අමතර පන්තියක්. ඒ කියන්නේ සෙනසුරාදා පන්තිය මේ විදිහටම තියෙනවා. සෙනසුරාදා පන්තිය මේ විදිහටම තියෙනවා. අමතර පන්තියක් දානවා. දාලා මම මේ පාඩම ඉවර කරනවා. සමහරට පොඩි කොටසක් මේ පාඩම ඉවර වුණොත් සෙනසුරාදා මම පටන් ගන්නෙ 6 වෙනි පාඩම. ඒකට අදාළ අච්චුපත මම හෙට අනිද්දා දාන්නම්. අච්චුපතේ අදාළ කොටස. ඒකට අදාළ ටියුට් එකත් මම දාන්නම්. ඊළඟ පුතේ තාම දෙසැම්බර් මාසෙට මුදල් ගෙවලා නැති දුවල පුතාලා ඉන්නවා නම් ඒ අය ජනවාරි මාසෙකන් ඉන්නකම් ඒක අවසන් කරන්න. අංක හම්බුනේ නැති දුවල පුතාලා ඉන්නවා අනිවාර්යෙන් අංකයක් ගන්න. මොකද ඉස්සරහට අංක නැත්තම් දැන් අර දන්න අය නම් මට නම හුරු අය නම් මම ඇතුළත් කරගන්නවා. ඒතර එහෙම හුරු නැති අංකයක් නැත්නම් සමහර විට මම ඇඩ්මිට් නොකර ඉන්න පුළුවන්. ඒතකොට පන්තියට සම්බන්ධ වෙන්නේ නැහැ. ඊළඟ විශේෂයෙන් ඔයාලා වෙන අයගේ ෆෝන් වලින් ලැප්ටොප් වලින් සම්බන්ධ වෙනවා නම් ඒ අයගේ account තියෙනවා. ඒතකොට ඒ නම තමයි වැටෙන්නේ පුතේ. අන්න ඒ වගේ වෙලාවකදී නම ඇතුළත් කරලා join වෙන්න සැලකිලිමත් වෙන්න නැත්නම් ඔයාලට සම්බන්ධ වෙන්න බැරි වෙයි පන්තියට. හරි? ඒ කියන්නේ තාම ගැටලුකාරී තත්ත්වයක් නෑ. එහෙම ගැටලුකාරී තත්ත්ව આવොත් ඒ වගේ නවත්තන්න වෙනවා. හරි. ඊළඟ වීඩියෝ සම්පූර්ණේ නැති අය මට ලින්ක් මේ දිනයයි දිනේ 9 ශ්‍රේණියේ දේවල් ටික දාලා තියන්න. ඒක මම ඒකේ වීඩියෝ එකේ වහනවා. තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් ජනවාරි මාසෙදි මේ 1 3 හරිනවා දේලාව. ඔව් ජනවාරි මාසේ 12:03 හරි ජනවාරි මාසේ 12:03 වැටෙනවා. ඒක මෙහෙම ගැටලුවක් තියෙනවා දැනට. දැන් 11 ශ්‍රේණිය අය ඉන්න නිසා මැයි මාසෙ වෙනකන් එයාට උගන්වන්න ඕනේ 11 ශ්‍රේණිය අයට. හරි මැයි වෙනකන් උගන්වන්න ඕනේ. ඒතර මම මේ වෙනකන් ඒ කට්ටියත් එක්ක කතා කර යනවා. එයාගේ ක්ලාස් එක දාගන්න පුළුවන් වෙන දවසක්. ඒතර දැන් ඉන්න 10 උදේ වරුවට අරන් මෙහෙම ක්ලාස් ටික ඔයාලා ඉස්සරහට මෙහෙම එන්න. ඒතර ඔයාලත් 11 වසරට ආපුවම උදේ 8:12 පැය 4ක පන්තියක් වැටෙනවා. දැන් මේ පැය දෙකමාර පන්ති වැටෙනවා. හරි. ඒතර මොකද අපි වැඩිපුර පේපර් ලියන්න ඕනේ. මේ වගේ දේවල් ටිකක් කරන්න තියෙන නිසා. ඒතර ඒක හැමදේ සෙනසුරාදා උදේ 8:12ද වැටෙන්නේ එතකොට? 11 වසරේ පුතේ හරි. ඊළඟ අවුරුද්දේ නෙවෙයි. ඒ කියන්නේ මේ 2022 10 වසර ඔයාලගේ වැටෙන්නේ 12:03. ඊට පස්සේ 2023 නේ ඔයාලා විභාග ගන්න 2023 11 ශ්‍රේණිය ක්ලාස් එකට ඉන්නේ උදේ 8:12. හරි. හරි ඒතකොට දැනට එන සතියේ පන්තියේ උදේ වරුවේ පන්තියක් යනවා. මේ පන්තියට සම්බන්ධ වෙන්න අවධානයෙන් ඉන්න. හරි එහෙනම් අදට අපි පන්තිය නතර කරමු. සියලුම දෙනාට තෙරුවන් සරණයි. අයිබෝන්. අයිබෝන් පුතේ. අයිබෝන් පුතේ. අයිබෝන්. අයිබෝන්.